ලඝු ගණක ශ්‍රිත කියලා ලියමුකෝ. ලඝු ගණක ශ්‍රිත. මේ වලීසි මේ වගේ නම් ප්‍රශ්න නැහැ. ඇත්තටම අර කොටසෙත් මොනවා හරි අවුලක් වුණොත් පොඩි පොඩි දැනුමක් හදිසි අවස්ථාවක EX ගේ කතාව පෙරලා ගන්න නෝට් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හරි. හදිසි අවස්ථාව හැමතැනම එනවා නෙමෙයි. ඇත්ත කතාව අර E වල අගයක් නෙමෙයි උතන එන්නේ. දැන් අවකලනේ එහෙම කීයද මේ මෙතන අගය කියලා ඇහුවම E3යි කිව්වොත් හරි. 5යි E2 වගේ කිව්වම පිළිගන්නවා. 5යි E කිව්වම මේගොල්ලෝ පිළිගන්නවා. මම එදා කිව්වේ ඒ වගේ එකක් තිබුණා මැති ඇත්තටම. ඉතින් ලොකු දේවල් නෑ එතන. ලඝු ගණක ශ්‍රිත. රයිට් ලියමු. ලඝු ගණක ශ්‍රිත කියලා ලියලා මම තරමක් මෙහෙම කතාවකුත් කරන්නම්. ලඝු කියන එකේ තේරුම පොඩ්ඩක් බලමුද? අපි තේරුම නෙමෙයි. තේරුම තමයි. ඇත්තටම ලඝු කියන්නේ අර 8 වසරේ දන්න ලඝුම තමයි. 100ක් ඒ ලඝුම තමයි. වෙන ලඝුවක් වෙන්න බෑනේ. ලඝු කියන්නේ මොකක්ද ඇත්තටම තේරුම? ලඝු කියන්නේ කෙටි කියන එක නේ. ලඝු කොට දක්වන්න කියන්නේ කෙටි කරලා දක්වන්න කියන එක නේ. ලේසි කරලා වගේ කියන එක තමයි තේරුම. ලඝු ගණක වලින් ගණන් හදන එක ලේසිනේ. අර ගුණිත එකතු අනම් මොනම් මගුලට ඇතිනවනේ. එතකොට ඒක තමයි ලඝු කියන එකේ සිංහල තේරුම. ලඝු කොට දක්වන්න කියන්නේ කෙටි කරලා වගේ කතාවනේ. කෙටියෙන් හදන වගේ අදහසක් මං හිතන්නේ එහෙම. ඊට අමතරව ගණිතමය தත්ත්වය තමයි ලඝු ගණකය කියලා කියන්නේ අර දර්ශකයට මුල් තැන දීම තමයි ලඝු ගණකයේ තේරුම. මම කතාවක් මෙහෙම කියලා ඉන්නම්. සරලම කතාවක්. මේ පළවෙනි දැන් කතා කරන පළවෙනි තැන ඉඳන් අවසාන තැන දක්වා පළවෙනි ගානේ සිට අන්තිම ගාන දක්වා හැම තැනම ඕනම තැනක් ගොඩ දාන එක ෂණික පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි මෙන්න මේක. උඹලට පුළුවන් නම් මෙන්න මේක. උඹලට පුළුවන් නම් 10 වර්ගය දන්නවද 100යි කියලා? ඔව්. ඕක දන්නව ඇතිනේ. එතකොට මේක ලඝු වලින් දක්වන්න පුළුවන්ද? දැන් අපි දන්න ලඝු කතා කරන්න ඕන. දන්න ලඝු කියන්නේ අපි දන්නවනේ 9 වසරේ දන්නවා 10 දන්නවා 11 දන්නවා. දන්න ලඝු ටිකනේ මේ තියෙන්නේ. එතකොට 10 වර්ගය සමාන 100යි. මේක ලඝු වලින් දක්වන්න පුළුවන්ද? මේ දර්ශක සම්බන්ධي ලඝු වලින් කොහොමද දක්වන්නේ? ලඝු වලින් දක්වන්නේ උඹලා දන්නවා. ලඝු මං එල්ලෝ ජීම ලියන්නම් LG කියලාත් ලියනවා දෙකම හරි. ලඝු 10 පාදයට 100 සමානයි 2යි. මම කතා නොකරොත් උඹලා මේක දන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැනේ මේක. ඇත්තටම මේකේ තේරුම 10 දෙවෙනි බලයේ 100 වෙනවා. මේකෙන් අහන්නේ මේකේ තේරුම 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? මම නිකන් පාඩමට එන්න කලින් වටින් ගොඩින් කතා කරලා හිටියොත් මට ලේසි. මේ මම නිකන් මෝඩ විදිහට අහනවා මේ තියෙන දර්ශක සම්බන්ධයක්. මේ තියෙන ඒකට අදාළ ලඝු සම්බන්ධය. දර්ශක සම්බන්ධයේදී දැන් මොකද මේ දෙක එහෙට මෙහෙට හරවන්න පුළුවන් ඕන එකෙට මේකේ ඕනම ගාණක් හදන්න පුළුවන්. දැන් මමනේ කියන්නේ. ඒතර පොරටොක් දමලා කෙලුණොත් මම නෝන්ඩි වෙනවනේ. එහෙම වෙන මම වචෙන් දන්නේ නැහනේ. මේක මෙහෙම හරවන්න පුළුවන්ද? මේක මෙහෙම හරවන්න පුළුවන්ද? මේ පාඩමේ පළවෙනි ගානේ ඉඳන් අන්තිම ගාන දක්වා ඔක්කොම පුළුවන් හදන්න. බලමු නැද්ද කියලා. විභාග ගන්නොත් ඇතුළේ ඔක්කොම ටික. බලමුකෝ නැද්ද කියලා. එතකොට මේකේ කතාව මේ දර්ශක සම්බන්ධය. මේ අදාළ ලඝු සම්බන්ධය. මම මෝඩ කතාවක් අහනවා. මේකේ උක්ත වෙලා තියෙන්නේ 10ද 2ද 100ද? ඒකෙන් මම අදහස් කරපු දේ නිකන් මෝඩ විදිහට කතා කරලා මෝඩ විදිහට එහෙම් මෙහෙම් කතා කරලා සීන් එකට බහිමු. මේකේ 10, මේක 2, මේක 100. උක්ත වෙලා තියෙන්නේ 10ද 2ද 100ද? 100 උක්ත වෙලා තියෙන්නේ. තනි පැත්තෙන් ඉන්න කාරණේ අපි උක්ත වෙනවා කියලා කියන්නේ y සමාන කියලා ගත්තොත් දන්නවනේ. උක්ත කරනවා කියන්නේ තනි කරනවා කියන්නේ 100 තමයි උක්ත වෙලා තියෙන්නේ. මේකේ 10ද 100ද 2ද උක්ත වෙලා තියෙන්නේ. 2. 2 කියන්නේ මේකට අදාළව මොකද්ද? දර්ශකය. දර්ශකයේ උක්ත කිරීම තමයි ලඝු වලදී ප්‍රධාන වෙන්නේ. ලඝු ගණකය කියලා කතා කරන්නේ දර්ශකය ඇත්තටම. එහෙනම් 10 පාදයට 100 ලඝු ගණකය කියන්නේ දර්ශකය කෙලින්ම. තේරෙන කතන්දරේ 10 100 හැදෙන්නේ 10 කීවෙනි දර්ශකයේද? ලඝු ගණකය කියන්නේ 2. එතකොට 10 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? ඒක තමයි කතන්දරේ. කියපු දේ තේරෙනවනේ හරි. එහෙමනම් තාම ආවේ නැහැ පාඩමට. ලඝු දර්ශක කරන්නත් දර්ශක ලඝු කරන්නත් පුළුවන් ඕන එකට මේ මුළු පාඩම ඉවරනකම්ම සිම්පල්මයි. අර වර්ග සමීකරණ දිග එහෙම නැහැ. අදින්ම පාඩම ඉවරයි. අර ටිකට වෙලා ගිය ඉතින් ඒක අමතර කතාවක්. මේක තව අමතර කතාවක්. මේක පාඩමට වැටිච්ච ගමන් පාඩම ක්ෂණිකව ඉවරයි. බොරු ටිකක් කතා කරන තියෙන අරකෙත් අර ලඝු ප්‍රස්තාරයක් එම්පොඩ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ අපි වර්ගඵල නම් මනම් අර ඒ කතන්දරෝදී අපිට ඒව එනවා. හරි කොහොම හරි දර්ශකයට මුල් තැන දීලා කතා කිරීම තමයි ලඝු වලදී කරන්නේ. ලඝු ගණකය කියන්නේ අදාළ පාදයට අනුරූප වන දර්ශක අගය. දර්ශක අගය කියන එක තමයි ලඝු ගණකයෙන් කියවෙන්නේ. කතාවදී තේරෙන්නේ හරි. එහෙනම් මම මේ බොරු වටපිටාවක් තමයි මේ කරේ. එතකොට තව මේක යථාර්ථය ගත්තොත් මේ 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? ඒක තමයි අගය 2යි. ඒකත් අමතක කරමුකෝ. හරි. එතකොට මෙන්න දැන් ටිකක් විධිමත් යමු. බොරු ටිකක් ලියන්න ඕනේ. මගෙත් එක්ක මෙහෙම ලියමු. අපි 10 පාදයේ කියන කතා කරන්නේ නැතුව a සමානයි b වල x වන විට කමාවක්
මේකට අපි ලඝු දාමු. ලඝු b පාදයට a සමානයි x ලෙස දැක්විය හැකියි. ලෙස දැක්විය හැකියි. ලෙස දැක්විය හැකියි. අපි මේ හොඳටම දන්න කතාව. එතකොට ලඝු වලදී වෙන්නේ මොකද්ද? අර ලඝු වල අර O level වලටම බහැලා ලඝු ගණකයේ දර්ශකයේ කී ඉන්නේ නැතුව අපි කෙලින්ම සීන් එකට බහිමු. දර්ශකයට මුල් තැන දීලා කතා කිරීම තමයි ලඝු ගණකයේ තේරුම. මේක සිංහලෙන් කියවන්න පුළුවන් වෙන්න ඕනි. මේක සිංහලෙන් කියවන්න ඕන කෙට පුළුවන්. b වල x බලය a ට සමානයි. මේක සිංහලෙන් කියවන්නේ a කියන එක හැදෙන්නේ b වල කීවෙනි බලය ගත්තොත්ද x වල බලය. තේරුණ කතන්දරේ හරි. ඒතර මේක තමයි මේකේ සාරාංශය. අපි වැඩි විස්තර කතාවට ගිහින් බලමු. උදාහරණ කියලා දෙන්න නම් හරි. මොකද මට මෙතන මේක ටික හුරු කරවන්න ඕන. 8 වසර ටික හුරු කරවීම සඳහා මම මෙහෙම කතාවකට එනවා. හරි. මම මෙහෙම කතාවකට එනවා. ලෙස දැක්විය හැක. රයිට්. උදාහරණ කියලා දාලා මම මෙහෙම කතාවකට එන්නම්. ප්‍රශ්නයක් වශයෙන් ලියන්න නැතුව ඉන්නම් මම. ප්‍රශ්නයක් වශයෙන් ලියන්න නැතුව නිකන් කතාවක් ගොතාගෙන යන්නම්. හේතුව 8 වසරේ ටික ප්‍රශ්නයක් වශයෙන් නැතුව නිකන් කතා කරමු. මට මේක ලියපන් පළවෙනි කතරේ දාලා හරි. අපි 10 තුන්වෙනි බලය සමානයි කීයද? 1000යි. හරි. දැන් මම මේ බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මම දර්ශක වලින් දෙනේවා ලඝු වලින් ලියන්න ඕනි. ලඝු වලින් දෙනේවා දර්ශක වලින් ලියන්න ඕනි. මට දෙපැත්ත හසුරවන්න පුළුවන්ද කියලා O level දැනුම මනින එක මම මේ කරන්නේ. මේක ටීතලයක් ගාලා මේක ලඝු වලින් දීපන් බලන්න පුළුවන් නම් හරි. දෙවෙනි එක මම අහනවා මෙහෙම. මොකද්ද 5 4 වෙනි බලය සමානයි 125යි 125නේ. එතකොට මේ 6 මේකනේ හරි. එතකොට 625යි මේක ඕන මට මේ දර්ශක මේ ලඝු වලින් හරිනේ කතන්දරේ හරි. එතකොට තුන්වෙනි එක තව එකක් මම දාන්නම්. ලඝු දෙකේ පාදෙට 16 සමානයි 4යි. මට මේක පෙන්වන්න ඕන දර්ශකාකාරයෙන්. පුළුවන් ද මේ කතාව? තව එකක් ගත්තොත් ලඝු තුනේ පාදෙට 81 නැත්නම් අපි 25 පාදයට 5 සමානයි ඇත්තටම භාගයයි. කොහොමද මේක දර්ශකාකාරයෙන් ලියන්නේ? මම මේ තුනක් ගැන කතා කරා මේ වෙලාවේ. එතකොට මේ O level ටික ෂේප් කරගන්න යන්නේ. ඊට පස්සේ අපි පාඩමට මෙහෙම සම්බන්ධ නැහැ විශේෂ දේවල්. තව එකක් ගත්තොත් A වල K බලය සමානයි C. කොහොමද මේක ලඝු වලින් පෙන්වන්නේ? තව එකක් මම අහනවා ලඝු P වල M සමානයි T. කොහොමද මේක දර්ශකෙන් දක්වන්නේ? මෙන්න කතාව. මම කෙලීම මුල තැනට එනවා. මේ O level ටික දර්ශක ලඝු පෙරලීම විතරමයි මේ කතා කරේ. මේක දර්ශකාකාරයක් නේද? කොහොමද මේක ලඝු ලියන්නේ? මෙන්න මේකේ විශේෂත්වය. මේකේ ලඝු ලියනකොට මේක ලියන්න ඕන දර්ශකයට මුල් තැන දෙනකොට ලඝු 10 පාදෙට 1000 සමානයි 3යි. මෙන්න කතාව. හොඳට අහගන්න වෙනවා විශේෂ තව දෙයක්. මේක ලියන එක නෙමෙයි හදිස්සි වෙන්න ඕන. මොන හරි දේවල් ටිකක් ඇතිනේ. මේකේ පාදයේ කීයද? 10යි. දර්ශකයේ කීයද? 3යි. අගයේ 1000යි. මේකේ පාදයේ කීයද? 10යි. දර්ශකයේ එක හරි මේක හරි. විශේෂත්වය තමයි මේ කතාව ඉදිරියේදී මේකමයි මෙහෙට මාරු වෙවි සමස්ත කතාව. සියලු ප්‍රමේයන් සාධනය වෙන්නේ සියලු ගණන් හැදෙන්නේ මේ මූලික අඩිය තුල ඉඳගෙන. ඒ නිසා මෙන්න කතාව විශේෂත්ව දකින්න ඕනේ. දර්ශකවල පාදයේ තියෙනව නේද? ලඝු වලත් පාදයේ ඒකමයි. තේරුණ කතාව නේ විශේෂත්වය ඇඟේ තියෙන්න ඕනේ. දර්ශක ලඝු වලට පෙරලෙනකොට පාදයේ වෙනස් වෙන්නේ නැහැ. ලඝු දර්ශක වලට පෙරලෙනකොට පාදයේ වෙනස් වෙන්නේ නැහැ. ඒකමයි. දර්ශකවලදී දර්ශකයේ උක්ත වෙන්නේ නැහැ. ලඝු වලදී දර්ශකයේ උක්ත වෙලා ලියවෙනවා. තේරුණානේ කියන්නේ හරි. එතකොට 10 3 සමානයි 10 නම් ලඝු 10 පාදයට 1000 සමානයි 3යි. මේක කොහොමද අනිත් පැත්තට ලියන්නේ? මෙන්න මේ බලය මේකට සමානයි. තේරුණානේ කියන්නේ පේන දෙයක් නේ පොඩි දෙයක්. හරි. එහෙනම් මේක කොහොමද ලඝු වලින් ලියන්නේ? ලඝු මොකද්ද පාදයේ 5 පාදයට කීයද? 625 සමානයි කීයද? 4යි. කියපු දේ තේරුණානේ? හරි පැහැදිලි වෙන්න ඕන. හරි. මේක කොහොමද දර්ශකාකාරයෙන් ලියන්නේ? 2 4 සමානයි 16යි. එහෙනම් මේක ලියන්න වෙන්නේ 2 4 වෙනි බලය සමානයි 16යි කියලා. පැහැදිලි වෙන්න ඕන කියපු දේ. හරි. මේක ලියන්න වෙන්නේ 25 භාග වෙනි බලය සමානයි 5යි. කියපු දේ හරිද? හරි පැහැදිලි.
ඊළඟට මේක ලඝු දාන්න පුළුවන්ද මේකට? ඔව්. ලඝු පාදය මොකද්ද? A පාදයට. කවුද? C සමානයි K. හරිද කතාව? මේක පුළුවන්ද දර්ශක වලින්? පුළුවන්. P වල T සමානයි M. කියපු දේ තේරෙනවනේ? හරි. බොහොම සරල දෙයක්. ඒක මට අර දන්නව වුණාට ඒක හරියට කිව්ව. මොකද මෙතන අපි නෙවෙයි දැන් කතා කරේ. අර O level දැනුම ටිකක් යදලා ගත්තේ. ඕක හුරු කරාම ඕන එකට ඕක ලියන්න තේරෙනවා. O level කරපු අර දර්ශක ලඝු දර්ශක සම්බන්ධ මූලික ප්‍රමේයන් කතා ඔක්කොම ඒවා අපි කරනවා. නමුත් මෙතනදී මේක ඊට වඩා කෑ ගහන්න ගිහිල්ලා තේරුමක් නැති වී වගේ දෙන්නවා. හරි. මම හිතනවා මේ ටික හොඳටම ප්‍රමාණවත් කියලා. හරි. එතකොට හරි. දැන් අපි තව තැනකට යන්න ඕන. මොකද්ද? තව විශේෂ තැනක් අපි කතා කරනවා. මෙන්න මේ කතාව. ලඝු අපි බලමු කතාව. මේක දැනට අපේ පාඩමට අදාළ කොටසට අපි යමු ඉක්මනටම. ඒකට එන්න කලින් මෙන්න මේ ප්‍රස්ථාරය ගැන කතා කරන්න ඕන පොඩි දෙයකට. හරි. අනුමාත්‍රකාවක් ලියමු. හරි. අපි මෙහෙම කරමු. අර y සමානයි ex ප්‍රස්ථාරය පියන්දනේ. ඒ වගේ අපි දැනගෙන සිටිය යුතුයි y සමානයි ලඝු x ප්‍රස්ථාරය. මෙන්න මේ කතා ටික මම වැඩි කතා නොකර යන්නම්. අපි ඉදිරියේ මම හොඳ තැනකට එනවා. අපිට ගැලපෙන තැනකට අපි එනවා. අපි මතකද මම තව ටික ඉස්සරහේ කියනම් ලඝු 10 පාදයට ලඝු 10 පාදයට x y සමානයි ලඝු 10 පාදයට x මෙහෙම ලියනවා. තව මේක ඕක ලියන අංකනයක් මෙහෙම LG කියලාත් ලියනව නේද? LGX කියලාත් ලියනවනේ. ඕ ලෙවල් කාලේ ඔහොමත් ලියනවනේ. LGX කියලාත් ලියනවනේ. හරි. එතකොට LOG කියලාත් ලියනවා. LG කියලාත් ලියනවා. LG දැම්මොත් 10 දාන්නෙත් නෑ මං හිතන්නේ. යම් තැනකදී y සමානයි LOGX කියලා ලිව්වොත් ඒ 10 පාදයේ කියන එක තමයි රීතිය. පාදයක් ගැන සඳහනක් නැත්තම් ඒකේ රීතිය තමයි 10 පාදය. 3 පාදේ නම් 3 පාදේ කියලා ලියවෙන්න ඕන. එතකොට 10 පාදයේ සමහර පොත්වල ලියනවා. ඉස්සර පොත්වල ලියනවා. දැන් ඒ වගේ ලියන්නේ දැන් LGත් ලියනවා. ඕත් අයින් කරලා LGX කියලාත් ලියනවා. එතකොට මේ හැම එකේම තේරුම 10 පාදයේ කියන එක තමයි. කියපු දේ තේරෙනවනේ. හරි. එතකොට y සමාන දැන් අපි y සමාන ex ඇඳ වගේ අපිට පුළුවන් y සමානයි ලඝු x ප්‍රස්ථාරය අඳින්න. ලඝු x කියන්නේ LOG කියන්නේ ලඝු 10 පාදයේ x ප්‍රස්ථාරය අපිට අඳින්න පුළුවන්. අපි දැන් ඒක අඳින විදිහ තරමක් දැකලා ඊට පස්සේ අපි ඒකේ කතාව බලමු. ලියමු යටින් මාතෘකාවක් y සමානයි ලඝු 10 පාදයට x හි ප්‍රස්ථාරය කියලා. හි ප්‍රස්ථාරය වරන් අස් දාමු. y සමානයි LGX ඔහොමත් ලියනවා. y සමානයි ලඝු 10 පාදයට x. පාදේ ලියලාම තියෙන එක අපිට ටිකක් ඇඟට හොඳයි වගේනේ. හරි. හි ප්‍රස්ථාරය. දැන් මේකේ කතාවත් මේ වගේ. මෙන්න අහගනින් කතාව. මෙන්න මගේ කතාව. මෙන්න මගේ ඛණ්ඩාංග තලය. මේ ඛණ්ඩාංග තලයේ මෙන්න x මෙන්න y. එතකොට මෙන්න x මෙන්න y. මේ හිටිය පොඩි විශේෂ දේවල් ටිකක් තියෙනවා. පොඩි දේවල් උනාට ඉතින් මේවා එකින් එක කියලා දෙන්න ඕන. පාඩමේ මැදට ගියාම මොනවත් නැහැ. පාඩම විහිළුවක් hina යනවා පාඩම දැක්කම නා. ඉතින් මම අර බොරුත් එක්ක ටික වැඩිපුර කියනවා කොච්චරනත්. එතකොට x අගයන් දාලා y අගය හොයාගෙන ඒක ප්‍රස්ථාරගත කිරීම තමයි කලින් කරේ. කලින් අපි කරේ y සමානයි ex නේ. දැන් එහෙමනම් y සමානයි LGX. හරි නේද කතාව? හරි. එතකොට අපි බලමු හිමීට මේකේ ලක්ෂණ. අර ප්‍රස්ථාර කඩදාසි අර පැත්තේ තියාගෙන අපිට ඕන නම් මේක කරන්න පුළුවන්. මෙතෙන්ට අපි දාමු 5 විතර. 5 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? 10 බලය ලඝු පොතේ ලියලා තියෙනවා. කැල්ලක ඕනේ නැහැ. EX කට්ටිය හොයන්න නම් කැල්ලක ඕනනේ. EX අපි ළඟ තිබුණේ අපේ කැල්ල වල තිබුණෙත් නැහැ. හොඳ කැල්ලයකුත් ඕන. O level පොතේ තිබුණෙත් නැහැ. හැබැයි O level පොතේ ලඝු තියෙනවනේ. ඒ ලඝු 10 පාදේනේ අර පොතේ අර O level පොතේ පිටිපස්සේ දාලා තියෙන ලඝු 10 පාදයේ දර්ශකනේ ලියලා තියෙන්නේ. ඒතර මෙතෙන්ට 5 දැම්මොත් 50 බිඳුව හෙව්වනම් හරි. මතකනේ බිඳුව දශම කියලා එහෙම ලියනවනේ අපි 50 බිඳුව කියලා බලන්නෙත් ඒක. බිඳුව දශම කියලා පටන් ගන්න මතක ඇති යන්තම් මතක ඇතිනේ. එතකොට අන්න ආගේ එනවා මේක. ඒතර මේ y කණ්ඩාංකේ හොයාගන්න පුළුවන්. ඒතර x ට යන් තව ආගයක් දැම්මොත් 10 දැම්මොත් 15 150 ඔය එක එක ආගයන් දානකොට ඒකට ගැලපෙන y ආගේ හොයාගන්න පුළුවන්. තේරුණා නේද කතන්දරේ? හරි. 2.3 දැම්මොත් පුළුවන්. ලඝු 10 පාදයට 2.3 12 බිඳුව බලන්න ඕනේ. බිඳුව දශම කියලා සම්මතාකාරයේද විද්‍යාත්මක අංකනේද මොකද ලියලා මගුලක් කරනවනේ. තේරෙන කතන්දරේ? හරි. හොයන්න පුළුවන්. අපි හිතමු හෙව්වා කියලා. හිතලා අපි පොතෙන් හොයන්නේ නැතුව දන්න කීපයක් වල අපි වැඩේ ෂේප් කරගන්න බලමු. හරි. මෙන්න මගේ කතාව. දැන් අපි යමු පළවෙනි ලක්ෂණය අල්ලන්න. ලියමු පළවෙනි කතරේ මේකේ. පළවෙනි කතරේ දාලා ලියමු. දැන් මේවා පාඩමට සම්බන්ධ නැහැ. මම මේ අමතර වැඩිපුරත් එක කරන්නේ. මගෙත් එක්කම ලියමු. මේ ප්‍රශ්න හරි. x සමානයි 1 විට.
x සමාන 1 විට y සමානයි ලඝු 10 පාදයට 1 සමානයි. හරි මේකේ උත්තරේ කීපල බලන්න පුළුවන් නම් ලඝු 10 නෑ මොහොතක් ඉඳපන් ලියන්න එපා. මේකේ උත්තරේ කීයද? ලඝු 10 පාදයට 100. මේක සිංහලෙන් කියපල බලන්න. මේකේ උත්තරේ මට ඕන. මේ ප්‍රශ්නේ සිංහලෙන් කිව්වොත් මොකක්ද දෙන්නේ? 100 හැදිනේ 10 කීවෙනි බලය? දෙක තමයි මෙතන දාන්න ඕනේ. 100 හැදිනේ 10 කීවෙනි බලයද? 2. මේකේ උත්තරේ 2යි. 1 හැදිනේ 10 කීවෙනි බලයද? 1 හැදිනේ 10 කීවෙනි බලයද? 1 හැදිනේ 10 බිඳුවෙනි බලය. කතාව තේරුණාද? රයිට්. එහෙමනම් x සමාන 1 විට y සමානයි ලඝු 10 පාදයට 1 ඒ කියන්නේ බිඳුවයි. කතාව තේරුණා කියේදී හරි. ඒ කියන්නේ x ලාගේ 1ේදී x ලාගේ 1ේදී y ඉන්න ඕන බිඳුවේ බං මෙන්න මෙතන එක තැනක්. මම මේ පෙන්නන්නේ එක තැනක්. උඹලා දැක්කද මේ එක තැනක් මම මේ පෙන්නන්නේ. ඔන්න එක ඛණ්ඩාංකයක්. ඉස්සෙල්ලා ඛණ්ඩාංකයක් ගත්තා මතකද? x සමානයි බිඳුවේදී y ගත්තාම එකක් ආවනේ. ex වල. ඉතින් ඒව මතක තියෙන්න ඕනේ නැහැ. යන්තම් එහෙම මේ මතක තිබ්බම ඇති හොඳටම. ඉතින් මේවා ඕන්න මම කියනවා ඊට වඩා බර කරලා. හරි. දැන් එක ඛණ්ඩාංක එක තැනක් හොයාගත්තා. එක ලක්ෂණ. තව එකක් දාමු බලන්න. ලියමු මගෙත් එක්ක මෙහෙම x සමානයි 10 විට. දාපළ බලන්න x සමානයි 10 විට y සමානයි කීයද? ලඝු 10 පාදයට 10 සමානයි කීයද? 1යි. 10 හැදෙන 10 කියවෙනි බලද 1යි. ඒ කියන්නේ x ලගේ 10 දී y ලගේ කීයද? මෙන්න බලපළ මේ 10 කියන්නේ මෙච්චර දුරක් යන් 10 දී y ලගේ කීයද 1යි. මෙන්න මේ වගේ නේද? ඒක පරිමාණ ගැන ඉච්ච හිතන්න එපා. 10 අපි මේක වෙනම ගමු. මේක වෙන මේ පැත්තේ පරිමාණ වෙනම ගත්තොත් මෙන්න මේ උඩට එන්නේ කොහොම හරි කියමු. හරි. තිතියන්න එපා. 10 දී විතර එකකට එන්නේ. මෙන්න මේක මට්ටමට තමයි එන්නේ. හරි නේද කතන්දරේ? හරි. ඔන්න 32ක් තියාගත්තා. එහෙනම් මේ 32 යා කරුමුද මෙහෙම? ඔය එහෙම කරන්න යන්නේ අකෝ. සරල එකක් නෙමෙයි මේක. හරිනේ. පැහැදිලි. එහෙනම් තවත් ලක්ෂණයක් අල්ලගමු. හරි. ඔන්න එකක් හරි. මෙන්න තව එකක් හරි. දැන් යමු තව එකකට. යමු බලන්න තව එකකට. මගෙත් එක්ක මේක ලියපළ බලන්න. අපි ලියමු මෙහෙම. මම කතාවකට එන්නම්. x විශාල මෙහෙම ලියමු. x විශාලයි 1 විට. x විශාල 1 විට x විශාල 1 විට ලඝු 10 පාදයට x. පොඩි කතාවක් මම කියනවා. මට හිතලා කියපළ බලන්න ලඝු 10 x ලාගය එකට වඩා වැඩි වෙනකොට x ලාගේ එකට වඩා වැඩි වෙනකොට ලඝු 10 පාදයට x. මම O level වලින් මේ අහන්නේ තනිකර O level බිඳුවට අමතක නම් ඉතින් උත්තර නොදී හින්දලා ෂේප් කරගත්තම හරි. මතක නම් උත්තර දෙන්න ඕනේ. x වලට එකට වඩා වැඩි අගයක් දැම්මොත් ලඝු 10 පාදයට x කියන එකේ අගය කීයද? උඹලට තේරෙනවද? x වලට එකට වඩා වැඩි අගයක් දැම්ම කියන්නේ 2 විතර දැම්මොත් මෙතෙන් 2 විතර දාලා බලමුකෝ. 2 විතර දැම්මොත් ලඝු 10 පාදයට 2යි. 2 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? 10 දශම බලයක්. භාග බලයක්නේ. දශම බලයක්. හැබැයි ඒක කතාව තේරෙනොත් ධන බලයක්. කියපු දේ තේරෙනවද දන්නේ? එකට වඩා වැඩි අගයක් දැම්මොත් 2 විතර දැම්මොත් 2 හැදෙන්නේ 10. 10 වර්ගමූලය කීයද? 10 වර්ගමූලය 3යි ගාණක් විතරනේ. 9 වර්ගමූලය 3යි. 10 වර්ගමූලය 3.0 ගාණක් නෙන්නේ. එතකොට කතාව තේරෙන්න ඕනි. එතකොට මෙතන 3 මේ කතාව පැහැදිලි. 3 දැම්මොත් එහෙම ඒ කියන්නේ ලඝු 10 පාද 3 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? ධන භාගවෙනි ධන බලයක්. ධන භාග කියන්නේ බිඳුර වඩා වැඩි කියන එක තේරෙනවද? එන්නේ ධනාගයක් කියන එක තේරෙනවද? මේක විට මම දාන්නම් ලඝු 10 පාදට x ලැබෙන්නේ බිඳුර වඩා වැඩි අගයක්. මෙන්න මේක දාපන් ශනිකව මෙහෙමයි වේ කියලා. ඔක තේරුම් ගන්න පුළුවන්. ලියමු අපි ඔක්කොම x විශාලයි 1 විට ලඝු 10 පාදයට x කියන එක ධනාගයක් වේ. වරහන් ඇතුලේ y විශාලයි බිඳුව වේ. මේක y නේ අරන් තියෙන්නේ y විශාලයි බිඳුව වේ. කතාව හරි නේද? හරි. දැම්මම තව ලස්සන තැනකට ගියනවා මෙහෙම. මම හරි ලස්සන තැනකට ගියනවා මෙන්න මේකට. පුළුවන් නම් මෙන්න මේකට ශනික පොඩි උත්තරයක් දීපන් ඊළඟ අතරේ. හරි ලස්සනයි. මම ගන්නවා x ලාගේ විශාලයි බිඳුව කුඩයි එක. මේකෙන් අදහස් කරේ එකට වඩා ටිකක් වැඩි අගයන් වලදී y ට ධනාගයන් තමයි ලැබෙන්නේ. ඇත්තරම කතාව එකට වඩා වැඩි අගයක් කියලා 100 දැම්මත් හරිනේ 10 දැම්මත් හරිනේ 8 දැම්මත් ලඝු 10 පාදයට 8 කියන්නේ එකට දශම ධනාගයක්. ධනාගයක් තමයි එන්නේ. මම ගන්නවා මෙහෙම x ලාගය 0.1 අතර විට 0.1 අතර විට y සම ලඝු 10 පාදයට x. මම ගත්තොත් ලඝු 10 පාදයට x කියන එක ගැන උඹලට යමක් කියන්න පුළුවන්ද? විශේෂ කතාවක් මම මේ ගත්තේ. විශේෂ කතාවක් ගත්තේ මම මේකත් අමතක කරන්නම්. මම අහන්නේ මෙන්න මේකේ උත්තරේ කීයක් වේද? y සමානයි ලඝු 10 පාදයට 0.1. උඹලට තේරෙනවද මේකේ උත්තරේ? හිතා ගන්න පුළුවන්ද? පුළුවන් නම් කීපල බලන්න මේක.
ලඝු 10 පාදයට 0.1 කියන්නේ කීයද? හිතා ගන්න පුළුවන්ද? ලඝු 10 පාදයට 0.1 0.1 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? 0.1 හැදෙන්නේ 10 කීවෙනි බලයේද කියන එකේ තේරුම. ලඝු 10 පාදයට 100 කිව්වොත් ඒකේ තේරුම 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේදනේ. එහෙනම් ලඝු 10 පාදයට 0.1 කියන්නේ 0.1 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? 10 ඍණ 1 වෙනි බලය. 10 ඍණ 1 වෙනි බලයනේ. 10 ඍණ 1 වෙනි බලය කියන්නේ කීයද? 1ට 10යි. ඒ කියන්නේ 0.1යි. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ තේරෙනවද? 0.2 දැම්මත් ඕක වෙන්නේ. 0.3 දැම්මත් ඕක වෙන්නේ. කතාව තේරෙන්න ඕනේ. 0ට වැඩි 1ට අඩු. 1ට වඩා වැඩි එකක් දැම්මොත් හැබැයි ධනාගයක් එන්නේ. දැන් අර ඉස්සෙල්ලා කතා කරේත් ඒක 2 හැදෙන්නේ 10 ධන බලයක්. 2 හැදෙන්නේ 10 ධන බලයක්. 2 හැදෙන්නේ 10 ධන බලයක් තමයි ගන්න ඕන. ඒක ධනාගයක් එන්නේ. 1ට වඩා අඩු 0ට වැඩි අගයක් ගත්තොත් ඍණ උත්තරයක් එන්නේ. මේක විට මෙන්න මේක කුඩයි බිඳුව වේ. ඕක ලියපන්ටක් ගාලා බලන්න. පස්සේ තේරුම් ගමු. දැන්ට ඔහොම ලියන්න බලන්න. මේක කුඩයි බිඳුව වේ. හිතලා ගත්තා නම් හරි ඒක. මේ 0.1 හැදෙන්නේ 10 ලඝු 10 පාදයට 0.1 කියන්නේ ඍණ 1යි. කියන්නේ කුඩා අගයක් තමයි එන්නේ. හරි. එනම් වරහන් ඇතුළේ ලියමු. එනම් x විශාලයි බිඳුව කුඩයි 1 විට y කුඩයි බිඳුව වේ. y කියන්නේ ගත්තේ මේ ලඝු ගණකය. ලඝු ගණකනේ අපි y කියලා ගත්තේ. හරි. මේක කුඩයි බිඳුව වේ. දැන් තව විශේෂ කතාවක්. තව පොඩි කතාවක් කියමු. තවත් කතරයක් දාමු. මම මෙහෙම කතරයක් දාන්නම්. x ඊතලයක් අනන්තයේ විට. x ඊතලයක් අනන්තය. ඔය ඉච්චර වැඩක් නැහැ. පොඩිම පොඩි දේවල් ගෙදර තනියෙන් පස්සේ කියවම හරි. x ඊතලයක් අනන්තයේ විට මම මෙහෙම කතාවක් ගත්තොත් x දැම්මොත් මම කෝටි අගයක්. මේක දාලා බලමු. හිතලා බලමු මේක විට ලඝු 10 පාදයට අනන්තය. උඹලා හිතන්නේ කීයක් වේද? හිතලා කියපන් කීයද කියලා. කෝටි ගාණක් හැදෙන්නේ 10 කීවෙනි බලයේද? 10 5වෙනි බලය, 8වෙනි බලය, 100 වෙනි බලය, 10 කීවෙනි බලයේද කෝටි ගාණක් හැදෙන්නේ? කෝටි ගාණක් හැදෙන්නේ 10 කෝටි බලයක්ම තමයි. කියපුද යන්තම් තේරෙනවනේ. හරි. හෙන්න ලොකු අගයක් හැදෙන්න 10 කීවෙනි බලයක් ගන්න වේද? හෙන්න ලොකු අගයක්ම ගන්න වේද? 10 5000 ගත්තත් ඊටත් වඩා තව වැඩි කරන්න පුළුවන් නේ. මෝඩ කතාවක් ඒක. ඉදිරියේදී මේව පාඩමක් වශයෙන්ම කරනවා. මේකේ උත්තරය මේක සමානයි අනන්තයයි. දාපන් මේක අනන්තය වේ කියලා. 10 අනන්ත වෙනි බලය තමයි අනන්තය වෙන්නේ. 10 5000 කියන්නේත් අනන්තයම නෙවෙයිනේ. 10 5000 කිව්වත් ලොකු වගේක් තමයි. අනන්තය නෙවෙයි. අනන්තය තවත් ඊට එහානේ. ඒතකොට ඒකේ අනන්ත බලයක්ම තමයි ගන්න වෙන්නේ. යන්තම් තේරෙන්න ඕනේ. මේක ඊතලයක් ගැහුවනම් හරි අනන්තය විට මේක අනන්තය වේ කියලා ඊතලයක් වගේ ගැහුවනම් තමයි ලස්සන. මේක ඊතලයක් අනන්තය වේ. හරි. තව කතාවක් යමු බලන්න ලස්සන එකක්. x ඊතලයක් මේක මරු. මේක හරි ලස්සනයි. මෙන්න මේක හෙන්න දඩ කතාවක්. මම ඔයගොල්ලෝගේ මාර ප්‍රශ්නයක් අහන්න මට මේකට උත්තර දුන්නා නම් හරි. x ඊතලයක් බිඳුව විට x ඊතලයක් බිඳුව විට x ඊතලයක් බිඳුව විට ලඝු 10 පාදයට x ලාගේ උඹලා හිතන්නේ කීයද? දාපන් බලන්න x වලට බිඳුව පොඩ්ඩක් සමානයි බිඳුව කියලා මම දැම්මේ නැහැ. සමානයි බිඳුව නැතුව මම x ඊතලයක් බිඳුව කියලා දැම්මා. මට කෙලිම උත්තරේ මෙන්න මේක දුන්නා නම් හරි. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද? බිඳුව මෙන්න මේ කතා කරපු දෙක මාරු කරගත්තා නම් හරි පොඩ්ඩක් හරි. ඔය දෙක ඔරිජිනල් නෝට් එකට ගද්දි මේ දෙක පොඩ්ඩක් මාරු කරගනි පිළිවෙලට. පොඩි ඊතලයක් දාලා අර පිළිවෙලට ආවෙන මේක ළඟට මේක තිබ්බනම් වඩා හොඳයි. හරි. තේරුණේ? හරිනේ හරි. එතකොට මෙන්න මේක අමුතු කතාවක්. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තට මේකට උත්තරයක් තියෙනවා. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද? බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද කිව්වොත් හරි ලස්සන කතාවකට ගේන්න පුළුවන්. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද කියලා මම අහන්නේ නැහැ. මම ඊට කලින් තව මෙහෙම දෙයක්ත් කතා කරලා ඉන්නම්. මේ දෙක මාරු කරන්නත් ඕන කියලා කිව්වා. මගේ මේ නෝට් එක පොඩක් කියනකොට මට දෙක මාරු කරලා කියවනම් හොඳයි කියලා දැම්මට මේක හිතුණා. මම මෙතෙන්ට එනවා දැන්. මෙතෙන්ට මම නැවත එනවා. උඹලගේ කියපු එක මාරු මේව කරන්න ඕනේ නැහැ. අර එක තැනකදී අපි කතා කරා නේද මෙන්න මේක. මම මෙහෙම කියන්නම්. මම කතා කරා නේද x විශාලයි බිඳුව කුඩයි 1 විට මෙයාගේ ස්වභාවය මම නැවත ශනික විස්තර කිරීමක් කරන්නම්. 1යි බිඳුවයි අතරාගයක් මෙතෙන්ට දැම්මොත් 0.1 0.2 වගේ දැම්මොත් එයා හැදෙන්නේ 10 අගේ ගත්තොත් ඒක ඍණ අගයක් එන්නේ. ඒක තමයි කුඩයි බිඳුව කියලා කිව්වේ. උඹලගේ නෝට් එකේ කටු නෝට් එකේ දැන් මෙන්න මෙතන හදාගත්තා නම් හරි මෙහෙම. ඊළඟට මම කියනවා මෙහෙම දෙයක්. මම කතා කරන්නම් මම ඔය ගත්ත ලක්ෂණ ටික තියෙන්නේ. ඊළඟ ලක්ෂණයේ වශයෙන් මම ගන්නම්. මගෙත් එක මෙහෙම ලියමු. x විශාලයි බිඳුව විට x විශාලයි බිඳුව විට ලඝු 10 පාදයට ඍණ x
මේක හරි ලස්සන කතාවක්. නියම හොඳ ලස්සන කතන්දරයක්. මෙන්න මේ ගැන උඹලට මොකද්ද කියන්න පුළුවන්? හරි. වැඩ සියලු වැඩ ඔක්කොම නතර කරලා මට මේකට නැවත උත්තරේ දුන්නා නම් හරි හැම එකම. ශනිකව ඔක්කොම නතර කරන්න ඕන. මේ කියන්නේ මම මේ අනවශ්‍ය ටිකක් අරගෙන මේ දඟලන්නේ. ඒ නිසා මේක වැඩි ඕනේ නැහැ. මොකද ඉතින් අනවශ්‍යනේ මොනවාව ගත්තත් මම හරියට විස්තර කරන්න බෑ. ඒ නිසා මට මේකට උත්තරේ දුන්නා නම් ඇති. මොකද මම එතන ඉහට ප්‍රස්තාරයෙන් දැන් පාඩම මොහොම නෙමෙයි යන්නේ. මම අහනවා මට පුළුවන් නම් උත්තර දීපන් මෙන්න මේක. ලඝු 10 පාදෙට 100 උත්තරේ කීයද? මොනවත් මට කතාව ඕනේ නැහැ කීයද මේකේ උත්තරේ? 2යි. කොහොමද 2 ගත්තේ? 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? උත්තරේ 2යි. හරිද කතාව? හරි. මට දීපන් මෙන්න මේකට උත්තරේ. ලඝු 10 පාදෙට ඍණ 100 කියන්නේ කීයද? ලඝු 10 පාදෙට ඍණ 100 කියන්නේ කීයද? හිතලා කියපන් ශනිකව. ලඝු 10 පාදෙට ඍණ 100 කියන්නේ කීයද? ඒක යකෝ අහන්න දෙයක් නෙවෙයි. ටකල් දීප උත්තරේ මොකද උත්තරේ? ඍණ 2යි. තේරෙන්නේ කියන්නේ හරි. ඔන්න ඔහම එන්න ඕනේ. පැහැදිලි කතන්දරේ හරි. ඕන්නම් මේක කාර්ය සැකයන්නම් චෙක් කරලා බලමු. සැකයන්නම් චෙක් කරලා බලමු. කොහොමද මේක චෙක් කරන්නේ? දාමු මේකට දර්ශක. මොකද්ද? 10 ඍණ 2 කියන්නේ කීයද? ඍණ 100යි. තේරෙන්නේ කියන්නේ මේ හරිනේ මේක. 10 ඍණ 2 කියන්නේ ඍණ 100යි. ඍණ 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? උත්තරේ තමයි ඍණ 2. ඒක දර්ශක දාපන්කො බලන්න. 10 ඍණ 2 වෙනි බලය සමාන ඍණ 100යි. හරිනේ 10 ඍණ 2 වෙනි බලය කියන්නේ ඍණ 100යි. ඍණ ඉස්සරහට ගත්තා 10 2 100යි. හරිනේ කතන්දරේ. කොහොමයි වෙන්න ඕනේ. එහෙමද කියපන්කො. එහෙම රෙද්දන්නේ නැහැ. පට්ටමරු කතාවක්. මාර ලස්සන කතාවක්. මේක 100%ක් වැරදි. 10 ඍණ 2 කියන්නේ යකෝ 1යට 100. 1යට 100 නේ 1යට 100 ඍණ 100 සමාන වෙන්නේ නැහැ නේ. ඒක හරියන්නේ නැහැ. මාර ලස්සන කතාවක්. මාර ලස්සන කතාවක්. ඇඟට ගත යුතු දේ මෙච්චර අර රෙද්දවල එකක්වත් ඕනේ නැහැ. මෙන්න මේ ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණක පවතින්නේ නැහැ. ඍණ සංඛ්‍යාවක ලඝු ගණකේ ඍණ වෙන්න පුළුවන්. හැබැයි ඍණ සංඛ්‍යාවලට ලඝු ගණකයක් නැහැ. ඇත්තනේ කතාව බං. කිසි ඕනම සංඛ්‍යාවක කියන්නේ ධන සංඛ්‍යාවක 10 පාදයෙන් ගත්තොත් ධන සංඛ්‍යාවක ඕනම බලයක් ධන. නැද්ද බලපන්. ඕනම බලයක් ධනනේ. ධන සංඛ්‍යාවක 5 වෙනි බලයක් ධන. කියන්නේ 10 5 වෙනි බලයක් ධන. 10 ඍණ 5 වෙනි බලයක් ධන. කතාව තේරෙන්නේ කිව්ද? එතකොට ඍණ 100 හැදෙන්න 10 කිසිම බලයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඍණ 100 ලඝු ගණකයක් නැහැ. තේරෙන්න ඕන කියන්නේ ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණක ගන්නෑ. ඔය කතාව ඉදිරියේ හොඳ තැනකදී එනවා. අනුකලනයේදී හොඳ තැනකට එනවා. ඒ වැඩි විස්තර පස්සේ බලමු. ලකුණු 5ක් කැපෙනවා. එතන අපි අර ඒ දේ කරේ නැත්නම් ඒක පස්සේ කතා කරමු. ඒ කියන්නේ x ලගයේ ධන නම් කියන්නේ x ට අපි ධන සංඛ්‍යා දැම්මොත් ලඝු 10 පාදෙට ඍණ x. ඒ කියන්නේ x එක ධන නම් ඍණ x එක ඍණයිනේ. එතකොට ඍණ සංඛ්‍යා වලට 10 බල පවතින්නේ නැහැ. තේරුණානේ යන්තම් කියුදේ හරින කතන්දරේ. ඒ කියන්නේ මාර ලස්සනයි. x වලට ඍණ 3 ඍණ 5 ඍණ 1 දැම්මොත් y පවතින්නේ නැහැ. ඒ කියන්නේ y මෙහි නැහැ ওই ප්‍රස්තාරේ. මරු කතාවක්. තේරුණානේ යන්තම් කියද්දී යන්තම් විතර තේරුණා හරි. යටින් දාව මගෙත් එක මේක අතට දාලා x විශාලයි බිඳු විට ලඝු 10 පාදයට ඍණ x සඳහා අර්ථ නැත. සඳහා ලඝු 10 පාදයට ඍණ x සඳහා අර්ථ නොපවතී. අර්ථ නැත. ඒක හොඳ කතාවක්. ඉතා හොඳ ලස්සන සිද්ධියක්. අර්ථ නැහැ කියන එක. තේරුණා නේද කතන්දරේ? හරි. ඒක අර්ථ නැහැ නම් දැන් දැනගන්න ඕන. හරි. ඒ කියන්නේ x හරි වරහන් ඇතුළේ ලියුම වෙනනම් නෑ හරි අර්ථ නැහැ කියන එක ලියුවම ඇති. අර්ථ නැහැ කියලා ලියමු. හරි. ඍණ x සඳහා අර්ථ නැත. නෑ වරහන් ඇතුළේ ලියමු y නොපවතී කියලා. y නොපවතී. ඒකත් හොඳයි. අර්ථ නැහැ කියන්නේ පවතින්නේ නැහැ කියන්නේ y නොපවතී. හරි. තව ලක්ෂණයකට යමු පොඩ්ඩක් බලන්න. ලියමු ඉක්මනට මේක. අනන්තයේ කතාව දැන් මම ලිව්වනේ. හරි. ඊළඟ කතරේ දාන්නම් මම x ඊතලයක් බිඳුව විට. මේක මරු උත්තරයක්. x ඊතලයක් බිඳුව විට ලඝු 10 පාදෙට x උඹලා හිතන්නේ කීයක් වේද? මෙන්න මේකට මරු උත්තරයක් තියෙනවා. පුළුවන් නම් කියපල බලන්න. මේක ගොම් පාට නෑ. හොඳට සිංහලෙන් කියපල බලන්න. x දාපම් බලන්න බිඳුව. දැන් මේකේ අගය අහනවා කියන එකේ තේරුම මෙයා හැදෙන්නේ 10 කීවෙනි බලයේද? මේකේ තේරුම මොකද්ද? මම අහනවා මේකේ තේරුම. ලඝු 10 පාදෙට 100. මම අහනවා මේකේ තේරුම. මේකේ තේරුම තමයි 100 හැදෙන්නේ 10 කීවෙනි බලයේද? උත්තරේ තමයි 2. බිඳුව හැදෙන්නේ 10 බිඳුනේ දාන්නේ. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද? හිතලා කියපන් බලන්න. මාර ලස්සන උත්තරයක් තියෙනවා. පොඩි උන්ට බෑ ඔක කියා ගන්න හරියට. ඉතින් මේ බොරුවට දඟලන්නේ මේ ඕන නෙවෙයි. මම මේ අනවශ්‍ය දේවල් විස්තර කරන්න කියලා මම හොඳටම දන්නවා. ඒක මට හිමිටි වෙන මේ කියන්නේ මේ වගේ බැරි වීම සත්ත පහකට ගණන් ගන්න එපා. පාඩමෝක නෙවෙයි. පාඩමෝක නෙවෙයි. මේ ටික නොකර ගියොත් ආයි අපි වැඩේ කෙරෙන්නේ. අපිට අවශ්‍ය දේ කෙරෙන්නේ නැහැ. අපි දැන් මේ යන්නේ 90 100 පන්නන්නටනේ. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද? හොඳ උත්තරයක් තියෙනවා කියපළ බලන්න.
100 හැදෙන්නේ 10 කිවෙනි බලයේද? දෙවෙනි බලයේ. 10 හැදෙන්නේ 10 කිවෙනි බලයේ. පළවෙනි බලයේ. ඍණ 100 හැදෙන්නේ 10 කිවෙනි බලයේද? එහෙම ඒවා නැහැ. බිඳුව හැදෙන්නේ 10 කිවෙනි බලයේද? එහෙම ඒවා තියෙනවා. කියපළ උත්තරේ. ඒකට උත්තරයක් තියෙනවා නැත්නම් කියන්නේ නේ. සිරා උත්තරයක් තියෙනවා. ලඝු 10 පාදයට බිඳුව කීයද? බිඳුව හැදෙන්නේ 10 කිවෙනි බලයේද? ඔක එහෙම බල නෑ යකෝ. 10 බිඳුවෙනි බලේ බං. බිඳුව හැදෙන්නේ 10 බිඳුව. උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ මේ ලඝු 10 පාදයට බිඳුව කියන්නේ බිඳුවයි. ද? ඒ කියන්නේ 10 බිඳුවෙනි බලේ බිඳුවයි. එහෙමද? එහෙම රෙද්දන්නේ නෑ යකෝ. ඒක හරියන්නේ නෑ. හිතලා කියපල්ලා බලන්න මරු උත්තරයක් තියෙනවා. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද? නැවත ප්‍රශ්නේ. ලඝු 10 පාදයට බිඳුව මේ ලඝු 10 පාදයට බිඳුව. බිඳුව හැදෙන්නේ 10 කීවෙනි බලයේද උඹලා හිතන්නේ? 8 වෙනි බලේ? 5 6 බිඳුව 1 2 ඍණ 1 ඍණ 2 කීයද? සිරාගයක් තියෙනවා. ඇත්තට මගයක් තියෙනවා. නැත්නම් ඔච්චර මම දඟලන්නේ නැහැ නේ කීයද උත්තරේ? ඍණ අනන්තේ. තේරුණාද දන්නේ නැහැ කතාව. ෂුවර්ද? ෂුවර්. බලමු සෙට් කළා. බලමු චෙක් කරලා දර්ශක දාලා බලමු. 10 ඍණානන්තය බිඳුවයිද බලමු. බලලා හිතන්න 10 ඍණානන්තය බිඳුවද? 10 ඍණානන්තය කියන්නේ මොකද්ද? 10 ඍණානන්තය කියන්නේ 1ට 10 අනන්තයනේ. 10 අනන්තය කියන්නේ අනන්තයනේ. 1ට අනන්තය. 1ට අනන්තය කියන්නේ බිඳුව. හරි. තේරුණාද දන්නේ නැහැ කතාව. යන්තම් තේරුණේ. පොඩ පැහැදිලි නෑනේ. පැහැදිලි නෑ යකෝ. මේ ඉස්සරහ දින පාඩම් තෝගයක් කරා මේ බොරු ටිකක් මේ යන්නේ. ඇත්ත කතාව. ඉතින් ලඝු පටන් ගත්තේ නැත්නම් පටන් ගත්තේ නෑනේ දැන්. ලඝු පටන් ගත්තේ නැත්නම්. ඔය මාතෘකාවට ලඝු පටන් ගත්තේ නෑ. ඒක තෙන්ට එනවා. හරි. ඒ කියන්නේ x ලගේ බිඳුව නම් බිඳුව හැදෙන්නේ 10 ඍණ අනන්ත වෙනි බලේ. තේරුණා යන්තම් කියන දෙන්නේ හරි ලස්සනයි. තනියෙන් පොඩ්ඩක් තේරුම් ගන්න. ඒකට හරි. ඒ ටික මහ ලොකු දෙයක් නෑ. එහෙනම් මේකේ උත්තරේ දාන්න වෙනවා x ඉතල බිඳුවට මේක සමානයි ඍණ අනන්තය වේ කියලා ලිව්වනම් හරි. ඍණ අනන්තය වේ. හරි කතන්දරේ හරි. වරන් අසේ ඕනනම් දාපන්. 10 ඍණ අනන්තය කියන්නේ බිඳුවයි ඇත්තටම. කොහොමද ඒක වෙන්නේ කියලාත් පොඩ්ඩක් තේරුම් ගත්තා නම් හරි. උඹලට අර මේ අනන්ත එහෙම තමයි අපි කතා කරේ නෑනේ. ඒකනේ කේස් එක. ඉතින් මේ කතා කරලා තිබ්බනම් හරි. ඒක කරබෙන්න එපා හරි. යටින් මෙහෙම කතාවක් ලියමු. ඒක මාර ලස්සනයි. මෙන්න කතාව. x ට 1 දැම්මොත් y යගේ බිඳුවයි. හරිද කතාව? x ට බිඳුව දැම්මොත් y ඉන්නේ ඍණ අනන්තේ. මෙන්න මෙහි ඉන්නේ. තේරුණා කතන්දරේ? x ට 10 දැම්මොත් එකක්ද කොහෙද ආවේ? x ට කෝටි දැම්මොත් ඇයි ලඝු 10 පාදයට කෝටි අතන ලියලා තිබ්බා. ලඝු 10 පාදයට කෝටි කියන්නේ කෝටි තමයි. කෝටි තමයි. කියන්නේ කෝටියක්දි කෝටි යන්නේ මේ උඩට යන්නේ. බිඳුවේදී ඍණ අනන්තයයි. ඍණ සංඛ්‍යාවලදී එහෙම රෙද්ද දන්නේ නැහැ. කියන්නේ ප්‍රස්තාර ඔය පැත්තේ නැහැ. තේරුණා නේ කියන්නේ. ඒ කියන්නේ ඔය ප්‍රස්තාරේ හැඩේ එන්නේ වෙන මෙහෙම. මේ පහළට යන්නේ. තේරුණා කතන්දරේ ඔන්නෝම හැඩයක් එන්නේ. මතක තියෙන්න ඕනද? ඔව් මතක තියෙන්න ඕනේ. මතක තියෙන්න ඕනේ. අර රෙද්දවල සමගද මතක තියෙන්න ඕනේ නැහැ. මේක මතක තිබ්බම ඇති. ඉතින් සාමාන්‍යයෙන් නම් කරන්නේ මේක ඇඳලා දාන එක විතරයි. ඉතින් මම තමයි මෝඩය වගේ වැඩි ටිකක් කරේ. තේරුණානේ යන්තම් කියුදේ. ඒතර ඒක අර y කියලා දාගෙන දර්ශකේනේ හැමතිස්සෙම ඉතින් එක්ස්ට්‍රා අගයක් දාලා කල්පනා කරපන්කො බලේ මොකද? ඒතර ඔක්කොම තියෙන ඕක නිදාසේ කියවපන්. ඒතර හරි මොන හරි දැනුමක් එකට එන්න නේ ඕන හරි. මේක වැරදි මන්ට ගන්න පිළිවෙලට ඔන්න ඔහොම එන්න ඕනේ. මෙන්න මෙහෙම යන්න ඕන ප්‍රස්තාරේ. හරි මන් දින ඉස්සරක් ඕක තමයි කතාව. හරිනේ යටින් මෙහෙම ලියමු. දැන් අර ටික ලියාගත්තනේ. හරි යටින් ලියමු. මේ අනුව y සමානයි මේ තියෙන්නේ y සමානයි ලඝු 10 පාදයට x ඇන්දොත් ඔහොම තමයි එන්නේ. ඇන්දොත් කෑ ගහපු තරම් දෙයක් නැහැ. නමුත් ඉතින් මොනවා හරි ටිකක් ඉතින් මට ඔක බොරුවට අඳින්නත් බෑනේ. ඉතින් හරියට මොනවා හරි මං කියන්නත් එපේ. හරි ඔන්න ඔකයි කතාව. මේක තමයි x වෙන්නේ. හරිද කතන්දරේ? හරි. තව බොරු ටිකක් තියෙන. ඒ බොරු ටිකෙන් පස්සේ වැඩේ කොට. ඊට පස්සේ ඉතින් පාඩමට ආවට පස්සේ දැන් පාඩම නම් ඉතින් hinaයයි උඹලට මේවද මේ ගණන් කියලා. පාඩම නම් hinaයයි. ඒක නෙමෙයි කතන්දරේ. මේක හරි කියමුකෝ. හරි. එතකොට මේක බිඳුව ගන්නනේ. හරි. එතකොට මම ආයි කතා නොකර ඉන්නම් මේ වෙලාවේ මෙතන. මේ තව දෙයක් තියෙනවා. අද ඔක ඉවර කරලා ආයි සැරයක් බලන්න ඕනේ. ඒ බලනකොට EX උත් එක්ක බලපන්. කොහොමද ප්‍රස්තාරයක් ගැට ගහන්නේ? අනන්තය කියන්නේ මොකද? අනන්තය කියන්නේ හින ලොකු වගේ යන ගණිත වශයෙන් පොඩ තර්ක කරපන්කෝ. ලොකු වගේක් කියන එක ඇත්තටම ඔය කතා කරපු අනන්ත ගැන ඔය අර්ථ නැති කතන්දර සියලු දේවල් ඉදිරියේ අපිට එන පාඩම්. ඉතින් අපිට එන පාඩම් මං කිව්වා අපිට පාඩමක් වශයෙන් එනවනේ. හරි. එතකොට මේක හරි. දැන් මම කතා කරනවා තව දෙයක්. ඔය අපි ඇන්දේ ලඝු 10 පාදයට x. හරි. තවත් විශේෂ දෙයක් තියෙනවා. මේක අහගමු පොඩ. කතන්දරය තමයි මෙන්න මේක. දැන් කතා කරන්නේ මේක වැඩි විස්තර. කතාව තමයි අපි O level කාලේ වැඩියෙන්ම තැන දෙන්නේ මොන පාදයටද? 10 පාදයට.
සාධාරණයිනේ O level කාලේ තැන දෙන්නේ 10 පාදයට. එතකොට ඒක තමයි අපි අර ලඝු 10 පාදයේ ලියනකොට LG ලිව්වත් ඇති කියලා කියන්නේ. 10 පාදෙන් තැන්නේ සියලු ගණදෙනු අපි ගියේ 10 පාදෙන්. සියලු ගණදෙනු අපි ගියේ 10 පාදෙන්. පිළිගන්නවද කතාව? ඔව්. ඒ කියන්නේ අපි O level ඉවර වෙනකම් අපි තැන දුන්න තන්නේ කර දුන්නේ 10 පාදයට තමයි. හැබැයි A level වලදී තැන දෙන්නේ 10 පාදයට නෙමෙයි. අන්න කතාව. 10 පාදයට නෙමෙයි තැන දෙන්නේ. 10 පාදයේ හොඳයි වගේ පේනවා O level ඉවර වෙනකම්. A level වලට ඇවිල්ලා මෙතනින් එහාට අඩිය තියෙනකොට 10 පාදයට වඩා හොඳ පාදයක් තියෙනවා. ඒකයි මරු සීන් එක. මම ඒ ගැන පොඩි කතාවක් බොහොම පොඩි වෙලාවක කතාවක් කියලා ඉවර කරනවා. ඒ වගේ තව දෙයක් මම නිකන් ඉස්සරහට දැන් ළඟදීම අපිට එන එකක් කියන්නම්. අපි O level කාලේ කෝණ මනින්නේ මොනවාගෙන්ද? අංශක වලින්. හැබැයි අංශකය හොඳයි නරක නෑ. හොඳයි තමයි කියමුකෝ. නමුත් ඔය කීවට හොඳ නෑ. ඔය අංශක වලින් අපි හැදුවට එන්න චාටර් අංශක වලින් හදන්න ගියාම වෙන චාටර්. එතකොට අංශක නැතුව අපි ඒකක පරිවර්තනයක් කරනවා. මට මේ වචන ටිකක් දාලා තියෙන එක හොඳයිනේ. දැන් ළඟදීම අපි ත්‍රිකෝණදී පටන් ගත්තම ප්‍රධානම දේ තමයි අපි කෙලින්ම ඒකකේ මාරු කරනවා. ඒකකේ මාරු කරනවා 100%ක් නෙමෙයි. දැන් අපි රාත්තල් කිලෝ කියලා එකක් කතා කරනවානේ. අඟල් කියලා තාම කතා කරනවා. අඩි කියලා කතා කරලා අපි මනින්නේ නැහැනේ. අපි සාමාන්‍ය කතා සමතේක වෙන්නේ මීටර් සෙන්ටිමීටර්නේ. එතකොට ඒ වගේ තාමත් අර පරණ ටික තියෙනවනේ. ඒ වගේ අංශකත් අපි ඒ ලෙවල් වලට කතා කරනවා. හැබැයි 95%ක් අපි කතා කරන්නේ රේඩියන කියන ඒකකේ. අහලා තියෙනවා ඇතිනේ ෆිසික්ස් වලත් පොඩක් කරනවා මතනේ. රේඩියන කියන ඒකකින් තමයි කතා කරන්නේ. අරකට වඩා ලේසිද? ගොඩක් ලේසි. ලේසිම ලේසි. සමහර ප්‍රමේයයන් තියෙන්නේ රේඩියන සඳහා විතරයි. අනිත් ඒවාට හරියන්නේ නැහැ ඒවා. ඒ සමහර ප්‍රමේයයන් කියනකොටම කියනවා එකක් නිකන් කියන්නම්. තීටා රේඩියන් කෝණ වලින් මනිනු ලබන විට කියලා ප්‍රමේයයක් තියෙනවා. ওই බොරු ප්‍රමේය නැත්ත එකක් කිව්වේ. ඉදිරි කාලේ අහුවේ පටන් ගන්න එහෙම. තීටා රේඩියන් කෝණ වලින් මැන ඇති විට මගුල සීන් වේ කියලා එකක් කියනවා. ඒ කියන්නේ රේඩියන් වලට විතරයි හරියන්නේ. අංශක වලට හරියන්නේ නැහැ. එහෙම ප්‍රමේයයන් ගොඩක් තියෙනවා. පස්සේ කතා කරමුකෝ ඒවා. ඒ වගේ ලඝු 10 පාදයේ හොඳයි O level ගණන් ටිකක් හදාගන්න වගේ ෂේප් කරගන්න හොඳයි. හැබැයි ඉදිරි ගණිතයට යනකොට 10 පාදයට වඩා හොඳ පාද තියෙනවා කියන එකක් තමයි දැන් මේ කතා කරන්න යන්නේ. ෂණික මාතෘකාවකින් ඒක ඉවර කරලා කතාව ඉවර කරලා සෙට් එක ඉවර කරමු. ලියමු පොඩි විශේෂ කතරයක්. ඔය බොරු තමයි මේ කියන්නේ. මේවා නැති වැදගත් දේවල් නෙමෙයි. ලොකු වැදගත් දේවල් නෙමෙයි. නමුත් දැනගෙන සිටිය යුතු ඒවා හරි. මේක ෂණික විනාඩි 5න් ඔක ඉවර කරගත්තම අවුලක් නැහැ. හැබැයි ඇත්තටම නමුත් කමන්නේ ලියමු. යම් ලඝු ගණකයක් ඒකේ මරු කතාව මොකක්ද දන්නවද? පොඩි ඉඳපන්කෝ. දැන් මං කිව්වේ මොකක්ද අපේ හොඳ අපි සාමාන්‍ය පාවිච්චි කරපු පාදය මොකද්ද? E පාදේ. 10 පාදේනේ. හොඳ පාදේ මොකද්ද? 10 පාදේ නෙමෙයි. E පාදේ. මොකද්ද බං ඒ කතාව? E කියන්නේ අර 2.7 කතාවක් ගියා නේද? අන්න මේක හරි ලස්සනයි. මේක ඒ ලෙවල් වලට තේරුමක් ඇතුව කියලා දෙන්න කියලා නෑ. ඉදිරි කාලේ නම් කැම්පස් එකේදී ෂුවර් එකටම අහුවේ හරිම ලස්සනට ඔය ගාතීය ශ්‍රිතය ලස්සනකම තියෙන්නේ ලඝුත් එක්ක ඇඳෙනවා. ගාතීය ශ්‍රිතයේ පොඩි හැඩයකුත් තියෙනවා, පොඩි ප්‍රස්තාරිත පොඩි හැඩ ගතියක් තියෙනවා, දෙකේ දෙපැත්තට යන ගතියක් තියෙනවා. හරිම ලස්සන. මම මේක මෙතන විස්තර කරන්න ගියොත් ඒක ගැලපෙන්නේ නැති වෙනවා මේ වෙලාවට. ඒ නිසා ගාතීය ශ්‍රිතයට අදාළ අර EX වල E1 යගේ තියෙනවා නේද? 2.0 ගණනාගේ. අන්න ඒ පාදයට ගත්තොත් ලඝු ගණකය අපිට අගයක් එනවනේ. ඒ අගය මොකක්ද කියන එකට වඩා එයත් එක්ක ගනුදෙනු කරන්න ගත්තොත් එහෙම පුදුම ලේසියක් එනවා. අපි විශේෂ ගනුදෙනු කරනවද? නැහැ. ඒ ලෙවල් ඉවරනකම් ගනුදෙනු කරනවා අඩුයි. නමුත් අපි භාවිතා කරන්නේ ඒක. ඒකෙන් අදහස් කරේ මෙහෙම දෙයක්. අදහස් කරේ දැන් 10 පාදේ නැතුව අපිට 2 පාදේ 3 පාදෙන් කතා කරන්න පුළුවන්. ඒ 2 පාදේවත් 3 පාදේවත් 10 පාදේවත් නෙමෙයි. හොඳ 2.72 පාදේ. හෙවත් අර E පාදේ. ඇයි ඒ කියන එකට හේතු දැන් කතා නොකරමු. ඇයි ඒ කියන එකට හේතු මේ ඒ වලින් පස්සේ හොඳට තේරෙයි ඇයි මේ දෙක සම්බන්ධ වෙන්නේ කොයි විදිහටද කියලා. සම්බන්ධ කිරීම අපිට නෑ. සම්බන්ධ වෙනවා කියලා පෙන්නලා තියන්න විතරයි තියෙන්නේ. අති විශේෂ කතරයක් දාලා මෙහෙම ලියමු. යම් ලඝු ගණකයක්. හරි බරපතලයි. දඩ අංකණයකුත් එනවා මෙතනින් ඉස්සරහට. බලමු කතාව. යම් ලඝු ගණකයක් E පාදයට සිම්පල් E පාදයට ලබාගත් විට එය ලඝු E පාදයට x මේ E පාද 10 පාදයට වගේ 2 පාදයට වගේ ලඝු E පාදයට x සමානයි. මෙන්න මේකට මරු අංකණයකුත් දෙනවා බං. සමානයි L සිම්පල් L එකයි N එකයි. lnx less
අංකණය කරුන් ලැබේ. දැනගෙන ඉන්න ඕනද 100%ක් දැනගෙන ඉන්න ඕනි. මින් ඉදිරියට එන්නෙත් අපිට ඕක තමයි. මේ සිම්පල් L එකයි L එකයි lnx කියලා ඔහොම ලියමු. වෙල් අකුරු දෙන්නත් හරි. L මාපං පස්සේ ගමු. හරි lnx ලෙස අංකණය කරනු ලබයි. අංකණය කරනු ලබයි. lnx ලෙස අංකණය කරනු ලබයි. ඒකෙන් අදහස් කරේ දැන් අපි ලියන්න එපා y සමානයි මෙන්න මේ තුනේ පාදයට x කියලා අපි normal ලියනවනේ. පහේ පාදයට x උත් ලියනවා. 10 පාදයට x උත් ලියනවා. 10 පාදයට x ලියන එක lgx කියලාත් ලියනවා. ඒ 10 පාදයේ හොඳ නිසා lg කියලා විශේෂ අංකනයක් දුන්නා. ඊටත් වඩා හොඳයි e පාදයේ. ඒක පට්ටම සිරා. ඒකට අති විශේෂ අංකනයක් දෙනවා lnx කියලා. කතාව තේරෙනවද කියන්නේ? හරි. එහෙනම් y සමානයි lnx තමයි ඒකේ කතාව. lnx තමයි ලියවෙන්නේ. මෙහෙම ලියද්දී මම උඹලට කලින් දවසකත් කිව්වා නේද විශාලත්වයේ අංකණය කරන්නේ මාපාංක ලකුණ දාලා කියලා. ඔව් නේද? එතකොට උඹලට මතක නේද මේ ඍණ තුනේ මාපාංකයක් 3යිනේ. මේ ලඝු ඇතුලේ ලියද්දි මේකේ මාපාංකකයේ දාන්න ඕනේ. ඇයි කියලා හිතලා කියපල්ලා බලන්න. මොකද්ද හේතුව? හේතුව තමයි ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණන් කතා කරන්න බෑ. ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණන් බැරි නිසා ධන සංඛ්‍යා සඳහා පමණක් නිසා මාපාංක ලකුණ දාන්න ඕන. මාපාංක අසමානතාවලදී හොඳට කියලා දෙන්නම්. මාපාංක ලකුණ දාන්න ඕන කියන්නේ විශාලත්වයට පමණයි වළංගු වෙන්නේ. එතන මම වැඩි කතා කරන එක තේරුමක් නැති වෙයි. විශාලත්වයට පමණයි වළංගු වෙන්නේ. එතකොට ඒ හොඳන ප්‍රමාණවත් අපෙන් කෙලින්ම ලකුණු පහක් කපනවා. මොකේද? අනුකල්නේ. අනුකල්නේ කොටස අනුකල්නේ එන කොටස් වල එල්ලෙන් තියෙන තැන් වලට මේක දැම්මේ නැත්නම් ලකුණු පහක් කපනවාමයි. අනිත් තැන් වල නම් කපලා තිබුණේ නැහැ. සමහර තැන් වල කපලා තිබුණේ නැහැ. අනුකල්නේ ලකුණු පහක් කැපෙනවාමයි. එහෙනම් අපි දැම්ම පුරුදු වෙන එකත් හොඳයි කියලා මට හිතෙනවා. තේරුණා කින්දේ? හරි. හරි. ලියමු යටින් මෙහෙමත් මෙහෙමත් පොඩ්ඩක් ලියමු කතරගොඩ ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණක නොපවතින බැවින් ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණක නොපවතින බැවින් මෙහි x වෙනුවට මෙහි x යන්න x මාපාංක ලෙස දැක්වීම වඩා සුදුසු වේ. x ධනයි කියලා කියනවා නම් ඇත්තටම මාපාංක දාන්න ඕනේ නැහැ. පොදු x එකක් තියෙනවා නම් දාන්න ඕනේ. වඩා සුදුසු වේ. එනම් ලඝු e පාදයට x සමානයි lnx මාපාංක. හරි. එහෙනම් මින් ඉදිරියට උඹලා ln කිව්වොත් බය වෙන්න දෙන්න. ln තියෙන ඕන තැනක් ලඝු e කියලා හරවන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ln කියලා කතා කරන ඕන තැනක් ලඝු e. එතකොට මෙහෙම එකක් අපි තව එකක් දීව. තව පොඩි කතරෙක තෝරන්න දාමු. ln 5 සමානයි ලඝු e පාදයට 5. නිකන් ඔහොම එකක් දාපන්. ln 5 කියන එකේ තේරුම ඔන්න ඕක. ලඝු e පාදයට 5 කියන එක. තේරුණා නේද? හරි. තවත් කතරයක් දාමු. ln නිකම් අපි කමන්නේ වෙන 8 දාපන්. ln 8. ln 8 කියන උත්තර වලට එනවා. ඒකේ උත්තරේ තේරුම ලඝු e පාදයට 8. ඇයි මේ දෙකක් දෙසරයක්ම ලිව්වේ නිකන් එකම ඒ තරමට වටිනවා. මින් ඉදිරියට මේ වෙනවද? මේ ටික මරුවට එනවා. මේ ටික එනවා දිගටම එනවා මේවා. එන්නේ ළඟ කාලේ නේද? තව ටිකක් කල් ගියාම එන්නේ. ඒ නමුත් ඉතින් මෙතනදි තමයි ඒක කියන්න ඕන. පස්සේ කාලෙක මම කියනවා අපි අර e ගාතිය සිත එහෙම කරපු තැන පොඩ්ඩක් ගිහින් බලපන්කෝ මේ ටික බලන්න පුළුවන් ඕනේ. මේක විශේෂ අංකනයක්. දැන් උඹලා අංකන කීපයකුත් දන්නවනේ. ක්‍රමාරූපිත අංකනය දන්නවා. එතකොට අනිත් කතන්දරේ ex අංකනයක් දැන් අපි දන්නවනේ. මෙන්න ලඝු x. එතකොට ලඝු e පාදයට x. ලඝු e පාදයට 5. මේ කියන්නේ 5 හැදෙන්නේ e වල කීවෙනි බලයේද? මේ ලසනයි. 2.72 නේ තියෙන්නේ ආසන්නව 2.72 5 හැදෙන්නේ 2.72 කීවෙනි බලයේද? දන්නේ නැහැ. ඉතින් ඒක තමයි y කියලා ගත්තොත් ඒක තමයි අගේ. තේරුණා කතන්දරේ? ln 5 කියන එකේ තේරුම ලඝු e පාදයට 5 කියන්නේ කීයද? මේකේ අගේ කීයද? ln 5. ln 8 කීයද? දන්නේ නැහැ. ඒ කියන්නේ මේක කීයද? හොයාගත්ත. මේක දන්නේ නැහැ. එහෙනම් මේක දන්න ගත්තා නම් හරි. මේකේ තේරුම මොකද්ද? 8 හැදෙන්නේ 2.72 කීවෙනි බලය? ඒක තමයි උත්තරේ. තේරුණා නේ කියන්නේ මොකද්ද කියලා? හරි පැහැදිලි. ඒ අර පොඩි කිව්වේ නැත්නම් ඔක අපහැදිලි මම ඔය ක්ලාස් එකේ කරන මම ඔකට වෙනස් කරන විතර මේ දැන් මම මෙහෙම කියද්දි මට බයයි මේ උඹලට නොතේරුනොත් එහෙම කෙනෙක් ඒ පාඩමට අනවශ්‍ය මේකක් වුණොත් අපරාධයක් වෙන එක. හරි. තව විශේෂ කතරයක් දාමු. ලියමු. y සමාන lnx. නැවත ලියමු. y සමාන lnx. ඒ ලියනට අර මාපාංකය ලියපන්. y සමාන විශේෂ කතරයක් දාලා ලියමු. y සමාන lnx හි ප්‍රස්ථාරය කියලාම ලියපන්. y සමාන lnx හි ප්‍රස්ථාරය. y සමානයි
lnx මාපාංකය දාමුනේ y සමාන lnx හි ප්‍රස්ථාරය. හරි. කතාව ඕනේ මොනවත් යටින් මෙහෙම ලියපු නෝට් එකක් වගේ y සමානයි lnx හි ප්‍රස්ථාරයේද y සමාන lnx හි ප්‍රස්ථාරය. ඒවට හේතු මොනවත් කතා කරන්නේ නැහැ. y සමාන lnx හි ප්‍රස්ථාරය ද y සමාන lnx හි ප්‍රස්ථාරයේද y සමාන lnx ප්‍රස්ථාරයේද ඉහත ආකාරයටම ලැබේ. ඉහත ප්‍රස්ථාරයේ ආකාරයටම ලැබේ කියලා ලියමු. ඒ ඇති. එහෙම තමයි වෙන්නේ. අතර මේක කීකින් ඕනේ. ඒක චෙක් කරත් අර විදිහටම චෙක් වෙන්නේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක ගන්න තියෙන්න ඕනේ. මෙන්න කතාව මෙන්න මේ ටික ලස්සනට දාපන්. අද වැදගත්ම කොටසකට යනවා මේක. මෙන්න මේක. මෙන්න මේ lnx ප්‍රස්ථාරයේ මේ තියෙන්නේ y සමානයි lnx. හරිද? lnx මාපාංක සමානල නැති දිවක් කමන්නේ. මෙන්න මේකයි ප්‍රස්ථාරය. මෙන්න මේ ඇත්ත කතාව මේක එක. ඒ කියන්නේ ඒකත් කතාව ඕනනම් තියෙනනේ මේක එක මේ මෙන්න මේ අර විදිහමයි ප්‍රස්ථාරය යන්නේ. මේ තියෙන්නේ y සමාන lnx. හරිද කතාව? හරි. එතකොට ln එක කීයද? බිඳුවයි. බලමු මේක හරිද කියලා. y සමානයි lnx කියන්නේ නැත්නම් ln එක බලමු. y සමානයි ln එක. ඒ කියන්නේ ලඝු ඊපාදර 1. මොකද්ද මේකේ තේරුම? y සමානයි මේ එක දාලා තියෙන්නේ. එකයාගේ බලමු පොඩ්ඩක්. ln එක තේරෙන්නේ නැහැ. ln එක තේරෙන්නේ නැහනේ. ln එක කියන්නේ ලඝු ඊපාදර 1. මේකේ තේරුම එක හැදෙන්නේ ඊවල කීවෙනි බලයේද? බිඳුවෙනි බලයනේ. මේ y වලට එන්නේ ඒතර බිඳුව. මේ y කේ බිඳුව. තේරුණා කියන්නේ හරි. පැහැදිලිනේ. හරි. ඒතර මේව කටපාඩම් නෑ. එහෙම නෑ. පස්සේ කාලෙක හරියද? හොඳට හරියනවා. එහෙනම් බය වෙන්න එපා. මේව නම් එහෙම ප්‍රශ්න නෑ. ඉතින් කොහොම හරි ඔන්න ඕකේනවා. නිකන් මේ අනුකල්නේදී එක ගානක් මම කියන්න මෙන්න මේකත් අපිට හොයන්න ආවා. මම මගේ නෝට් එකේ තියෙන ගානක් මම මේ කතා කරන්නේ. මෙන්න මේ lnx වක්‍රය කරකවන y අක්ෂය වටා. y අක්ෂය වටා කරකවම හැදෙනවා y වීදුරුවක් කියලා එකක විභාගයට ආපු ගානක්. මේක මෙහෙම කරකොත් y වීදුරුවක් හැදෙනවනේ. මෙන්න මෙතනින් කපනවා මේක. මෙතනිනුත් මෙහෙම කැපුවොත් හැදෙනව නේද? මෙන්න මේ භාජනයක්. මෙහෙම කරකොත් මම මේ කතා කරේ මේ ඍණේ එකද කොහෙද? මේ එකද මන් දන්නේ. අන්න ඔහොම එකක් තියෙන්නේ. එහෙනම් ඊද කොහෙද වෙන්නේ? තිබුණ හරි ඒකට නෑ. කොහොමද මේක මෙන්න මේ lnx වක්‍රය y අක්ෂය වටේ කරකවනවා. lnx මෙහෙම කණ්ඩාංග තලය අරන් lnx වක්‍රය කම්බියක් වගේ අරන් ඔක මෙහෙම කරකවනවා. කරකවම ත්‍රිමාන වස්තුවක් හැදෙනවනේ මෙහෙම එකක්. මෙන්න මේකේ පරිමාව අනුකල්ණයෙන් හොයන්න පුළුවන් ලේසියෙන්. පතුලේ වර්ගඵලයේ වැඩි කිරි මුසින් එහෙම මේවා එන්නේ නැහනේ. මෝඩ කතා මේවා. මේ මහා මැජික් වගේ දේවල් ඇතිරෙද්ද දන්නේ විහිළු තමයි තියෙන්නේ තනිකර. අපේ පාඩම් වල කෙලවර තියෙන එතන. lnx වක්‍රය තුන ඇඳ ගන්න ඕන. නැතුව බෑ මේක කරන්න. lnx වක්‍රය ඇඳගත්තොත් මට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට හැදෙන මේ භාජනයේ තියෙන පරිමාව ඊටාම ලේසියෙන් අනුකල්ණය ඕන වෙනවා. මේක අනුකල්ණය කරලා ලේසියෙන් ගන්න පුළුවන්. හරිනේ කතාව. එන විදිමත් ක්‍රම බලමු. ඒ වෙන කතාව. ඉදිරිය ගැන බොරු ටිකක් ඔය මොන හරි කිව්වේ. ඉතින් මේ ඕන කියලා කිව්වේ. ඒකට දැනගන්න ඕන අරව හැදෙනවද මේව හැදෙනවද මොනවත් නෙමෙයි. lnx වක්‍රය ඔහොමයි තියෙන්නේ. lnx කියන්නේ ඊපාදර x කියන එක විතරයි කියලා විතරයි මතක තියෙන්න ඕන. නමුත් ඒවා ඉතින් එහෙම කියලා දීලා වැඩ කරන්න බෑනේ. ඒකයි බොරු ටිකක් කිව්වේ තනිකර. හරි ඔන්න එතන කතන්දරේ ඒක ඉවරයි. ඒකට හරි.